ගණිතයේ කොටස පටන් ගන්නකොටම පියවරෙන් පියවර යනකොට පළමු පියවර තමයි පළමු පඩිපෙළිය තමයි සංඛ්‍යා කොටස. එතකොට සංඛ්‍යා කොටස නැතුව අපිට මොනවත් කරන්න බෑ. එතකොට සංඛ්‍යා කොටස නිවැරදිව අල්ලගත්තේ දරුවෙක්, සංඛ්‍යා කොටස නිවැරදි තැනින් අල්ලගත්ත දරුවෙක් කවදාවත් ගණිතීය විෂය එපා වෙන්නේ නැහැ. පුදුම ආස කරන විෂයක් වෙනවා නෝනු මානයි. එහෙනම් පුතේ අපි අපේ ටියුට් එකේ මම හිතන්නේ ගිය සතියේ දුන්නු ටියුට් එකේ මගේ පුතාලට ලැබිලා ඇති ටියුට් එකක් PDF මාර්ගයේ. ඒ ටියුට් එකේ කොටස් කීපයක් අපි ගිය සතියේ සාකච්ඡා කළා. දැන් ඒ කොටස් ටික මම නැවත සැරයක් මතක් කරලා දෙමින් අපේ අද දවසේ කොටස් වලට මම සේන්දු වෙනවා. මගේ පුතාලා බලා ගන්න. ගිය සතියේ මම කියලා දුන්නා ඕනෑම සංඛ්‍යාවක් ලියන්නේ කොහොමද කියවන්නේ කොහොමද කියන එක මම පැහැදිලිව කියලා දුන්නා. ලියන්නේ කොහොමද කියවන්නේ කොහොමද කියන එක මගේ පැටවුන්ට මම කියලා දුන්නා. මම හිතනවා ඒක හොඳට තේරෙන්නේ නැති. මට කීප දෙනෙක්ම කතා කළා. මම හිතන්නේ කතා කරන තරමට මට ෆෝන් එකට ආන්සර් කරන්න විදියක් නැහැ. ඒ තරම් හොඳ ප්‍රතිචාර මගේ පැටවුන්ගෙන් තියෙනවා. දෙමව්පියෝ, ගුරුවරු, විදුහල්පතිවරු ගොඩක් අය කතා කරලා කිව්වා සර් මේක ගොඩක් වැදගත් පිම්මක් මේ පැනලා තියෙන්නේ. සිද්ධාර පුදුම හිතනවා මේ අපේ විදුහල්පතිවරු කියපු එක දෙයක් තමයි සර් මට හිතා ගන්න බැරි අපි විදුහල්පතිවරු වෙලත් අපිට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරගන්න අමාරුයි කොහොමද මේ කරන්න කියන එක. මම හිතන්නේ ඒකට හොඳම උදාහරණය අපේ චරිත් මැතිතුමා. මේ මම පස්සේ කතා කරන්නම් ඒ පිළිබඳව කොහොමද මේ තොරණ පිටුපස මේ තිරය පිටුපස මේ සිද්ධිය කොහොමද කියලා. ඒ තරම් අමාරු කටයුත්තක්. ඔබට ඔය ස්ක්‍රීන් එකේ මාව පේන්න මේ ගමන මහා ලොකු ගමනක්. ඔබට මාව පේන්න මේ ගෙනීම ඔබ සහ මාව හමුවන මේ හමුවීම ගෙන එන්න සිද්ධාර මහා යෝධ වැඩ කොටසක් කරලා තියෙනවා. අපි ඒවා මතක් කරමින් අපි යමු. ඔන්න සංඛ්‍යා කොටසේ දැන් මගේ පුතාලා දන්නවා සංඛ්‍යාවක් කියවන්නේ කොහොමද ලියන්නේ කොහොමද කියලා. මම නැවත ආයි ඒක අද මතක් කරලා දෙන්න අවශ්‍ය නැහැ. සංඛ්‍යාවක් කියවනකොට සංඛ්‍යා නාමය, එතකොට සංඛ්‍යා නාමයට අදාළ සංඛ්‍යාංකය කොටස් දෙකයි. සංඛ්‍යා නාමය බලන්න, සංඛ්‍යා නාමය ඊළඟට සංඛ්‍යාංකය එතකොට සංඛ්‍යා නාමයයි සංඛ්‍යාංකයයි මේ දෙකම දැන් මගේ පැටවුන්ට පුළුවන්. දැන් මේක පුළුවන්. ඒ නිසා මම මේකට හරියක් දාන්න. හරි ලේසි. පැහැදිලි. මේ කොටස් ටික ඔළුවට දාගත්තම ගණිතය සුපිරි. බලමු සංඛ්‍යාංකය සහ සංඛ්‍යා නාමය දැන් හරි. දැන් මම චූටි මතක් කිරීමක් ඔබට කරනවා. මෙන්න මේ සංඛ්‍යාව කොහොමද කියවන්නේ? අපි දන්නවා හඟට විදින්න පුළුවන් කෙනාට ඊට මෙහා තියෙන අහල පහල දේවල් වලට විදින එක එච්චර වැඩක් නෙවෙයි. ඔන්න මම හඳම දෙනවා ඔබට. මෙන්න හඳ. 1 2 7 5 4 3. ඉලක්කම් තියෙනවා 1 2 3 4 5 6. ඉලක්කම් 6 සංඛ්‍යාවක් අපේ ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතිතුමා, අපේ චරිත් මැතිතුමා බලාගෙන ඉන්නවා නම් බලන්න අපේ පැටවුන්ට පුළුවන් දැන් 1 2 3 4 5 6යි ඉලක්කම් 6ක සංඛ්‍යාවක් වුණත් කියවන්න. මම දන්නවා මේ ඉලක්කම් 6 සංඛ්‍යාව දෙමව්පියෙක් කියවුවොත් පළවෙනි දවසේ වැරද්ද. මේ ඉලක්කම් 6 සංඛ්‍යාව පළවෙනි දවසේ දෙමව්පියෝ කියන්න ගිහලා මේක වරද්දගන්න. මම දැක්ක ගොඩක් අය මට මැසේජ් වල තිබුණා 1,27,543. වැරදීනේ. මගේ පැටව දැන් දන්නවා මේක නිවැරදිව කියවන්නේ කොහොමද කියලා. මොකද්ද පැටවුනේ අච්චුව? මෙන්න බලන්න මම කියලා දීපු අච්චුව. අපිට පුළුවන් මේ ඕනම සංඛ්‍යාවක් ඉලක්කම් 5ක 4ක 5ක වෙන 6ක වෙන ඕනම සංඛ්‍යාවක් අපිට ලෙහෙසියෙන් කියවන්න පුළුවන් ක්‍රමය තමයි අපි දකුණු අත පැත්තේ ඉඳලා 1 2 3යි. ඒ කියන්නේ එක ස්ථානය. ඊළඟට 10 ස්ථානය. ඊළඟට පැටව 100 ස්ථානය. එකේවා 10ඒවා 100ඒවා. ඒ කියන්නේ 1 2 3යි කියලා මම වෙන් කරේ පළවෙනි ඉලක්කම, දෙවෙනි ඉලක්කම, තුන්වෙනි ඉලක්කම. එක ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය. එතකොට මේ ඉලක්කම් තුන මෙහාට කරලා මම තාප්පයක් දානවා මෙතන. ඊට පස්සේ පැටව මතකයිද මම කරපු දෙයක්. මේ වෙන් කරපු තාප්පෙට මේ පැත්තෙන් තියෙන සංඛ්‍යාව එක සැරේ කියවුවා මතකයිද?
එක සැරේ කියවලා අගට මොකද්ද දැම්මේ පැටව? 1000. එක සැරේ කියුවා අගට දැම්ම 1000. මාර ලේසි. මෙතන තියෙන 127. 127 කියලා අගට දානවා 1000. ඔන්න බලන්න. ඊට පස්සේ මේ ඉලක්කම් තුනේ සංඛ්‍යාව එක සැරේ කියවනවා. කොහොමත් ඉතින් අපිට ඉලක්කම් තුනේ සංඛ්‍යාව එක සැරේ කියවන්න පුළුවන්. මොකද්ද මේ තියෙන්නේ? 543. දැන් අපි මේක කියවන්නේ කොහොමද? මෙන්න 127000. අපි 127000 කියනවද? නෑ පැටව. මේ බලන්න. 127 දහස් 127,000 කියන්නේ 127,000 කීයද තියෙන්නේ 543 මේ 543 මේ බලන්න මම ඒකයි කිව්වේ ගණිතයේ විෂයේ ලොකුම ඉලක්කය අපිට සම්පූර්ණ කරන්න පුළුවන් නම් මගේ පැටව ඊට මෙහා සංඛ්‍යාව ඕන එකක් අපිට පුළුවන්. දැන් අපිට පුළුවන් ඉලක්ක 6 සංඛ්‍යාවක් පැහැදිලිව කියවන්න මොකද්ද? 127,543 127,543 ඕවත් වැඩද පුතේ නේ මගේ පැටව කියනවා ඉතින් සර් දැන් ඕවත් වැඩද? ඕවත් වැඩද? මෙන්න ඉලක්ක 6 සංඛ්‍යාව අපේ පැටවුන්ට කියවන්න පුළුවන්. තාම ඔබ කී පන්තියද පුතේ ඉන්නේ? ඔබ තාම ඉන්නේ මොන පන්තියද? අතින් පේනවද මට? 5ද? 3ද? නෑ. ඔබ තාම 4. මතක තියාගන්න. 4 දරුවන්ට පුළුවන් දැන් ඉලක්ක 6 සංඛ්‍යාවක් වුණත් කියවන්න. පුළුවන් නේ? එහෙනම් මගේ පැටව 4 දරුවන්ට ඉලක්ක 6 සංඛ්‍යාව පුළුවන් නම් ඉලක්කම් 5 සංඛ්‍යාව ඉච්චර කජ්ජක් නෙවෙයි. ඉලක්ක 4 සංඛ්‍යාවයි හැටි අරුමයක් නෙවෙයි. එහෙනම් මගේ පුතාලට ඔන්න මේ ඊට හරි. දැන් මේ මෙතෙන් දෙනකම් මම ගිය සතියේ කියලා දීලා තියෙනවා. අපි දැන් යමු ඊට එහා ගියපු තව අවස්ථාවක්. දැන් සංඛ්‍යා වලින් අපි පුංචි වැඩ කරමු. මේ සංඛ්‍යා වලින් පුංචි වැඩ කරමු. මොකද්ද කරන වැඩ? දැන් සංඛ්‍යාවක් කියවන්නත් පුළුවන් ලියන්නත් පුළුවන් නේ. හරි. දැන් කියවන්නත් පුළුවන් ලියන්නත් පුළුවන් මගේ පැටවුන්ට ඔන්න පුංචි ගැටලුවක් දෙනවා. මොකද්ද ගැටලුව? පළවෙනි ගැටලුව සංඛ්‍යාවක් දුන්නම මගේ පැටව ඒ සංඛ්‍යාවේ පෙර සංඛ්‍යාව මොකද්ද? පසු සංඛ්‍යාව කොහොමද හොයන්නේ? හරිනේ. දැන් මේ දවස්වල ඔබට මම දන්නවා මම ලොකු නිබන්ධනයක් එවුවොත් ඒ නිබන්ධනය print කරගන්න ගොඩාක් අමාරු වෙන්නේ. තැන් වලට යන්න බෑ. එහෙම යන එකත් පොඩි අවාසි සෞඛ්‍ය සම්පන්න නැහැ. ඒ නිසා දැන් ඔබට ටියුට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අද දවසේ ටියුට් එක ඕන වෙන්නේ නැහැ. නිබන්ධනය අවශ්‍ය වෙන්නේ නැහැ. බය වෙන්න එපා පැටව. සමහරු මට මැසේජ් කරනවා සර් මේ අපිට නිබන්ධනය ගන්න බැරුණා කියලා. බය වෙන්න එපා. ඒව ප්‍රශ්න නෙවෙයි. ඔන්න මම අද කියලා දෙන දේ පුළුවන් නම් පුංචි කොල කෑල්ලක ලියාගන්න. ඔබේ ගණන් පොතේ සටහන් කරගන්න. ඒ ඇති. ඔන්න පෙර සංඛ්‍යාව කොහොමද පසු සංඛ්‍යාව හොයන්නේ කොහොමද? මේ බලන්න. පෙර සංඛ්‍යා කොහොමද හොයන්නේ? පසු සංඛ්‍යාව කොහොමද හොයන්නේ? පසු සංඛ්‍යාව පෙර සංඛ්‍යාවයි පසු සංඛ්‍යාවයි හොයන්නේ කොහොමද? හරි. දැන් ඔන්න මම සංඛ්‍යාවක් දෙනවා. අපි හිතමු මේ 2453. මේ බලන්න 2453. මේක කියවන්න ලේසි කරන්නේ මොකක්ද මම කිව්වේ? 1 2 3 1 10 100 වෙන් කරා මෙතනින්. මේ පැත්තේ තියෙන සංඛ්‍යාව කියවුණත් කමන්නේ. කියවලා අගට 1000 දානවා. මේ බලන්න 1000 දැම්ම. දෙක තියෙන හින්දා අපි කියන්නේ නෑ 2000 කියලා. අපි මේකට විශේෂ නමක් කියනවා මොකද්ද පුතේ? 2000 2453 තේරුණානේ? හරි. එතකොට 2453 දැන් හරි. කියවන්නත් පුළුවන් ලියන්නත් පුළුවන්. දැන් පැටව මට කියන්න විභාගයට ආවොත් කොහේ හරි වාර පරීක්ෂණයකට හරි කොහේ හරි පුංචි ටෙස්ට් එකකට ආවොත් 2453ට පෙර සංඛ්‍යාව හොයන්නේ කොහොමද? පසු සංඛ්‍යාව හොයන්නේ කොහොමද? ලේසිම ලේසි. අපච්චි මේ වගේ ගණන් දෙනවා නම් උඩ පැන හදන්න පුළුවන් නේ. ඔන්න බලන්න. පෙර සංඛ්‍යාව හොයන්නේ කොහොමද පුතේ? මේ තියෙන සංඛ්‍යාවෙන් එකක් අඩු කරනවා. මොකද්ද? එකක් අඩු කරනවා. පසු සංඛ්‍යාව හොයන්නේ කොහොමද එහෙනම්? එකක් එකතු කරනවා. ඔන්න බලන්නකො. මාර ලේසි. චූටි වැඩක් කරන්න තිබුණා. පුංචි වැඩක් කරන්න තිබුණේ මොකද්ද? පෙර සංඛ්‍යාව හොයන්න එකක් අඩු කරන්න, පසු සංඛ්‍යාව හොයන්න
මේ සංඛ්‍යාවට එකක් එකතු කරන්න. දැන් අපි කරලා බලමු. හොඳේ. ඔන්න 2453 නේ. දැන් පෙර සංඛ්‍යාව මට හොයන්න ඕන. ඔන්න පෙර සංඛ්‍යාව හොයන්නේ කොහොමද? මේ සංඛ්‍යාවේ පෙර සංඛ්‍යාව හොයන්න එකක් අඩු කරනවා. මම එක ලියනවා මෙතනින්. පුළුවන් ද පුතේ අඩු කරන්න? පුළුවන් ද අඩු කරන්න? අඩු කරන්න මෙතන ලියලා එක අඩු කරන්න බෑ. මේ එක ලියන්න ඕන. ඔබ දන්නවා මේ වෙනකොට 4 පන්තිය මගේ පැටව දන්නෝ එක ස්ථානයේ යටින් එක ඒවා. 10 ස්ථානයේ යටින් 10 ඒවා. 100 ස්ථානයේ යටින් 100 ඒවා. 10 ඒවා 10 ඒවා යටින්. මතකයිනේ. එතකොට 100ක් දහස් දසදහස් 100ක් දහස් ඒව ඒ විදිහට තමයි ලියන්නේ. දැන් අපි බලමු මේ එක ලියන්නේ කොතනින්ද? මෙන්න මේ තුන තියෙන්නේ. තුන තමයි එක ඒවා. එතකොට තුන යටින් එක ලිව්වා. අඩු කරා. මෙන්න තුනෙන් එකක් අඩු කරාම පැටව 2යි. පහෙන් අඩු කරන්න එකක් නෑ 5යි. 4 එහෙමම ලිව්වා. 2 ගියාම මෙතනින් දැන්. දැන් හරි 2452යි ඔන්න 2452. පහේ පන්තියට යනකොට මගේ පැටව මේ 2452 ලියනකොට මම පුංචි රහසක් කියලා දෙන්නම්. මේ 2452 ලියනකොට දහස් ස්ථානයේ තියෙන දෙක චූට්ටක් ඈඩ් කරන්න. ඔන්න පොඩ්ඩක් ඈඩ් කරන්න. පැහැදිලිද? එතකොට මෙතනත් එහෙමයි පොඩ්ඩක් ඈඩ් කරන්න. මේ 4 ඉලක්කම ලියනකොට චූට්ටක් ඈඩ් කරන්න මේ සංඛ්‍යා අතර තියෙන පරතරයට වඩා මෙතන පොඩ්ඩක් අදින්න. චූට්ටක් ඈඩ් කරන්න වැඩි ඈඩ් කරන්න යන්න එපා. දැන් හරි. එතකොට 2452 තමයි පෙර සංඛ්‍යාව. එතකොට පසු සංඛ්‍යාව කොහොමද හොයන්නේ? පසු සංඛ්‍යාව හොයන්නේ මේකට එකක් එකතු කරනවා. මෙන්න සූත්‍රය. මෙන්න සූත්‍රය. මෙන්න මාර්ලේසි අච්චුවක් තියෙනවා. පොඩි සූත්‍රයක් තියෙනවා මාර්ලේසි. මොකද 2453ට එකක් එකතු කරනවා. දැන් ඔන්න මේක මකනවා. හොඳේ. හරි. දැන් අපිට මොකද කරන්න තියෙන්නේ? මේකට එකක් එකතු කරන්න යන්නේ අපි පසු සංඛ්‍යාව හොයන්න යන්නේ. හරි බලමු. 3යි 1යි 4යි මේ පහ මෙතෙන්දම ගත්තා. 4 මෙතෙන්ද ගත්තා. 2 මෙතෙන්ද ගත්තා. 2454යි. 2454යි. චුට්ටක් මෙතන ඉඩ තියන්න ඕන. අර දහස් කලාපේ චුට්ටක් ඈඩ් වෙන්න. ඒක තමයි පහේ දරුවන්ගේ තියෙන වෙනස. දැන් ඉඳලා 4 පෙන්චෝ ටික මේක පුරුදුනාම අත හුරු වෙනවා මේ විදිහට ලියන්න. දැන් ඕන හරිනේ 2454 තමයි මේ සංඛ්‍යාවට පසු සංඛ්‍යාව. මේ සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව තමයි 2452. හරිනේ. මේක චූටිම චූටි දෙයක්. මම කියලා දුන්නේ ඔබට තව ඉස්සරහට තව අමාරු අවස්ථාවක් තියෙනවා. මම තප්පර 30ක් දෙනවා මිනිත්තු භාගයක් ඉක්මනට මේක සටහන් කරගන්න. දැන් ඔබ තමයි අච්චුව. හරි. ඉක්මනට සටහන් කරගමු අපි. පට්පට් ගාලා යමු. හරි නේද පුතේ? දැන් ඔන්න පෙර සංඛ්‍යාව හරි. දැන් මීට වඩා පොඩ වෙනස් සංඛ්‍යාවක් ආවොත් වෙනත් අවස්ථාවක් ආවොත් අපි බලමු 2453 නෙවෙයි අපිට දෙන තීරණාත්මක අවස්ථාවක්. ඒ මොකද්ද? මෙන්න මේ වගේ අවස්ථාවක්. බලමු මොකද්ද කියලා. මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් 5099 ඔන්න බලන්න. මෙන්න මෙහෙම අවස්ථාවක් ආවොත් මොකද කරන්නේ? අර වගේ සංඛ්‍යාවක් ආවොත් මගේ පැටවන්ට පුළුවන් නේ. කොහොමත් පුළුවන්. 53 නම් 52. 53 නම් 54. එහෙමනේ. දැන් හරි. මේ වගේ සංඛ්‍යාවක් આવොත් අපි කොහොමද හදන්නේ? මේක අනිවාර්යෙන් කරන්නම වෙනවා. මගේ පැටව මතක තියාගන්න. විභාගෙදී පෙර සංඛ්‍යාව හොයන්න කිව්වොත් අනිවාර්යෙන් ඔබට දීලා තියෙන අමාරුවේ දාන ප්‍රශ්නයක්. ඔබ අමාරුවේ වටන ප්‍රශ්නයක්. මේ සංඛ්‍යාව ටිකක් ලේසි නෑ. ඒ නිසා මගේ පැටව පෙර සංඛ්‍යාව කිව්වොත් එකක් යටින් ලියලා අඩු කරන්න. පසු සංඛ්‍යාව කියලා කිව්වොත් එකක් යටින් ලියලා එකතු කරන්න. අපි එකතු කරලා බලමු. මේ බලන්න. පෙර සංඛ්‍යාව මට ඕන හොයන්න මෙතෙන්. පසු සංඛ්‍යාව හොයන්න ඕන මෙතෙන්. දැන් අපි එකක් අඩු කරමු. මෙන්න එකක් ලිව්වා අඩු කරන්න හදන්න. අපි අඩු කරමු පැටව. කොහොමද අඩු කරන්නේ? මෙන්න 9න් එකක් අඩු කරනවා කීයද? 8යි. මාර ලේසි එක නම. 9 අඩු කරන දෙයක් නැහැ. මේ 9යි. බිංදුව එහෙම පිටින්ම ලිව්වා. පහ මෙතනින් ලිව්වා. 5098යි. ඉතින් උත්තරේ ලිව්වා 5098යි. ඒක ලේසියි. සර් එක මාර ලේසියි. ලේසි. ඔන්න බලන්න ඊළඟ එකට වෙනදී. දැන් අපි කොහොමද පසු සංඛ්‍යාව හොයන්නේ? මේකට එකක් එකතු කරනවා. ඔන්න මම එකතු කරන්න හදන්නේ. ඔන්න මම දැන් එකතු කරනවා. හොඳට බලා ගන්න පුතේ මේව බලාගත්තම ඇති. ඔන්න බලන්න. දැන් 5099ට යටින් එක ලියලා එකතු කරන්න ඕන එකක්. පසු සංඛ්‍යාව ටිකක් වර්ධින්න පුළුවන්. ඔන්න බලන්න. 9යි 1යි 10න් බිඳුව.
10යිනේ 10 මේ බිඳුව මෙතන ලියුවා. මේ ඉතුරු එක එහා පැත්තේ උඩට ගෙනාවා. ඉතුරු 1යි 9යි කීයද? 10යි. 10න් බිඳුව. ඉතුරු එකක් පැන්සලෙන් උඩින් ලියන්න. පුරුදු වෙන්න පුතේ පැන්සලෙන් උඩින් කටු වැඩේ කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ විභාගෙ ගියා කියලා වර්ධින්නේ නැහැ. බිඳුවයි මේ 1යි කීයද එකතු කරාම එකමයි මේ පහළ ලියුවා මෙතනින්. උත්තරේ කීයද? 5100යි. 5100 තමයි ඔන්න උත්තරේ. ඔන්න දැන් අහන්න. මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි මගේ පුතාලට වර්ධින්න දෙන්නේ. ඒ නිසා මේ වගේ ප්‍රශ්නයක් ආවම අනිවාර්යෙන් පසු සංඛ්‍යාව හොයන්න කිව්වොත් යටින් 1 ලියලා එකතු කරන්න. පෙර සංඛ්‍යාව හොයන්න කිව්වොත් යටින් 1 ලියලා අඩු කරලා උත්තරේ ගන්න. පැහැදිලිද? රයිට් මම තප්පර 30ක් දෙනවා. ඔබට මේකත් පුළුවන් ඕනනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තත් කමක් නැහැ. ඉතා පැහැදිලිව ලියා ගන්න පුළුවන් මගේ පැටවුන්ට. හරි. දැන් ඔබට දුන්නොත් මෙහෙම අවස්ථාවක්. දැන් ඔයිටත් වඩා වෙනස් අවස්ථාවක් දෙන්න පුළුවන්. මේ බලන්න. දැන් මගේ පුතාලගේ S2 තියෙන්න ඕන. S2 තියෙන්න ඕන මේ බෝඩ් එකේ. දැන් මගේ දිහා විතරයි. මේ බලන්න ලොකු ගණිත සංකල්පයක් ඔබට මිනිත්තු 15කින් 20කින් ඉවර කරන්න පුළුවන්. ඔන්න බලන්න. අද මම ගණන් ක්‍රම දෙකක් කියලා දෙනවා. මේ සංඛ්‍යා මේකට අමතරව. දැන් පෙර සංඛ්‍යාවයි පසු සංඛ්‍යාවයි හොයන්න ඕන මෙන්න මේ වගේ අවස්ථාවක. මේ බලන්න. 2යි 1යි 2යි බිංදු දෙකක් දැම්මා. ඔන්න අපි දානවා 9. 2009 පසු සංඛ්‍යාව හොයන්නේ කොහොමද? 2009ට පෙර සංඛ්‍යාව හොයන්නේ කොහොමද? මම දැන් තප්පරයක් දෙන්නම් මගේ පුතාලා මම කියපු විදිහට හදන්න. කියපු විදිහට පෙර සංඛ්‍යාව හොයන්න අඩු කරලා පසු සංඛ්‍යාව හොයන්න එකතු කරලා. ඉක්මනට හදන්න පටාස් ගන්න. නියමයි. තිනුලි. ඔන්න සුපිරි සෙට් එකක් ඉන්නෝ. පට් ගාලා උත්තර ගත්තා. හැබැයි මගේ පුතා මේ හිතලා කරන්න යන්න එපා. මම ඔබට කියන්නම් පුංචි වැඩක්. ගණිතය කියන විෂය අර ශාස්ත්‍ර කියන වගේ කරන්න යන්න එපා. අපිට හිතලා කියන්න බෑ. මතක තියාගන්න මේක අංජනම් බලන එකක් නෙවෙයි. මේක හොඳට මතක තියාගන්න හැම දෙයකම හේතුඵල සම්බන්ධයක් තියෙනවා. මොකද හේතුඵල සම්බන්ධය? දැන් ඔබට පෙන්නයි 6 පන්තියට යනකොට දැන් තාම 4නේ මම එතකොට කියන්න ඔබට තවත් තියෙනවා රහසක්. පෙර සංඛ්‍යා සහ පසු සංඛ්‍යා හොයන්නේ කොහොම හිතලා බලලා කරන්න යන්න එපා. කොයි වෙලාවකවත් ගණිතය කියන විෂය තියෙන්නේ මොනවා හරි හේතුවක් නිසා තමයි උත්තරයක් එන්නේ. ඒතර හේතුවක් නැතුව ඵලයක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ එහෙමනේ. හේතුඵල සම්බන්ධයක් තියෙනවන ඕනම දෙයක. මේකෙත් එහෙමයි. මොකද්ද පෙර සංඛ්‍යා හොයන්න ක්‍රමය? ඔන්න එකක් අඩු කරනවා. යටින් 1 ලියලා අඩු කරනවා. මේ 9 එකක් අඩු කරාම තමයි පෙර සංඛ්‍යාවයි. 9 එකක් අඩු කරාම 8යි. බිංදුව එහෙමම ලියුවා මේ බිංදුව එහෙමම ලියුවා. දෙක මෙතනින් ලියුවා. 2008. උත්තරය 2008. දැන් කොබලන මේ උත්තරය අවුපට අපුඩ අතුල්සම් චුට්ටක්. හොඳට අතුල්සම්. හරි ෂෝ නියමයි. දැන් අපිට ඕන පසු සංඛ්‍යාව හොයන්න. පසු සංඛ්‍යාව හොයන්නේ කොහොමද මැනිකේ? පසු සංඛ්‍යාව හොයන්නේ මේ 2009 කියන සංඛ්‍යාව යටින් පෙර පරිදිම 1 ලියලා එකතු කරනවා. මෙන්න 9යි 1යි 10යි 10 මේ බිංදුව ගියාම මෙතනින් දැම්මා. මේ 1 ගියාම එහා පැත්ත උඩින් දැම්මා. 1යි බිංදුව 1යි. බිංදුව එහෙමම ලියුවා. දෙක මෙතනින් ලියුවා. මෙන්න බලන්න 2010යි. ඔන්න ඔහමයි උත්තරය ගන්න. හැබැයි මේක එහෙම නැතුව කරන්න ගියොත් 2009 කියන සංඛ්‍යාවට පසු සංඛ්‍යාව හොයන්න කියලා කිව්වොත් සමහර කෙනෙකුට එන්නේ 2010 නෙවෙයි මගේ පැටව 2100. හිතින් හිතලා යන්න එපා. හිතින් හිතලා ගණන් හදන්න එපා. මතක තියාගන්න ශිෂ්‍යත්ව විභාගයේ මේ වගේ ගණනක් ආවොත් ළමයින්ගෙන් 25 දෙනෙක් වරද්දනවා. 75ක් හදයි 25 ගොඩට ඔබ වැටෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මගේ පැටව වරද්දන්න එපා. මෙච්චර ලේසි ගණනක් වැරද්දුවොත් වැඩක් නැහැ. ඔබට මේ කියලා දුන්නේ අච්චුවක්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ඔන්න දැන් චුට්ටක් මේක ලේසියිනේ. දැන් අපේ දරුවෝ කියනවා ඉතින් මොකද්ද අප්පස ඔච්චර ලේසි ගානක් මේව විභාගයට එනවද නෑ එනවා. මං වර්ෂ ටිකේ ඉඳලා කියනවා. මේක වර්ෂ ටිකේ ඉඳලා කියනවා 2012 ආව 13 ආව 14 ආව එහෙම වර්ෂ ටිකේ ඉඳලා මට පෙන්නන්න පුළුවන් පාස් පේපර් වල
මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා කියලා. හරි පැටව. දැන් ඔබට මෙහෙම ප්‍රශ්නයක් ආවොත් පුළුවන් නේ. දැන් මෙහෙම එකක් අහනවා. 2009ට සංඛ්‍යා දෙකකට පෙර සංඛ්‍යාව හොයන්න. සංඛ්‍යා දෙකකට පෙර. සංඛ්‍යා දෙකකට පෙර කිව්වොත් මොකද අපි කරන්නේ? සංඛ්‍යාවකට පෙර නෙමෙයි. දැන් 2009ට පෙර සංඛ්‍යාව මේ. දැන් අපෙන් ගියොත් සංඛ්‍යා දෙකකට පෙර. එතකොට පුතේ මොකද කරන්නේ? සංඛ්‍යා දෙකක් අඩු කරනවා. දෙකකට පසු සංඛ්‍යාව හොයන්න. දෙකක් එකතු කරනවා. මේ පුංචි දෙයක් තියෙනවා. පුංචි දෙයක් තියෙනවා. සංඛ්‍යා දෙකකට පෙර සංඛ්‍යාව කිව්වොත් යටින් දෙක ලියන්න අඩු කරනවා. 9 දෙක ගියාම කීයද පුතේ? 7යි. බිංදුවයි බිංදුවයි මේ දෙක ගත්තා 2007. ඔන්න 2007. පසු සංඛ්‍යාව හොයන්නේ කොහොමද? පසු සංඛ්‍යාව හොයන්නේ කලින් දානවා. මොකද ක්‍රමය? යටින් දෙක ලියනවා. සංඛ්‍යා දෙකකට පසු සංඛ්‍යාවනේ. එතකොට දෙක ලිව්වා එකතු කරා මේ 9 2යි කීයද පුතේ? 11යි. 11න් 1 ඉතුරු එකක් 1.1යි මේ බිංදුව එහෙමමයි දෙක මෙතන 2011. හරිනේ පුතේ. ඔන්න වැඩි. ඕන මම තප්පරයක් දෙන්න. පටාස්කාර මේක සටහන් කරගන්න ඕන. සංඛ්‍යා දෙකකට ඊළඟට මගේ පැටවුන්ට එන්න පුළුවන් සංඛ්‍යා 3කට ඊළඟට සංඛ්‍යා 4කට ඊළඟට සංඛ්‍යා 5කට 6කට 7කට ඔහොම නට ඕන තරම් අපිට ගණන් හදන්න පුළුවන් මාර ලේසි. හරි. දැන් ඔන්න ඒ කොටසත් ඉවර වෙගෙන යන්නේ. මගේ පැන්චොන්ට මේව ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔළුවේ තමයි තියෙන්නේ. මං ගියසතිත් කිව්වනේ මේ ඔක්කොම අපි දා ගන්න ඕන ඔළුවට. හේතුව ඔළුවනේ අපිට හැමතිස්සෙම ඕන වෙන්නේ. අපි යන්නේ කොතෙන්ද ඔළු ගෙඩියක් එතෙන්ට යනවා. ඒ නිසා මේ ඔක්කොම පොතේ සටහන් වෙනවට වඩා මම ගොඩක් කැමති මගේ පැටවුන්ගේ ඔළු ගෙඩියට දා ගන්න ඕන. රයිට් හරි. දැන් පෙර සංඛ්‍යාව සහ පසු සංඛ්‍යාව පුළුවන්. දැන් ඒක ඉවරයි. ඇතිනේ. ඔය ටික ඇති. දැන් මම යනවා සංඛ්‍යා කොටසේ මේ සංඛ්‍යා කියන පාඩමේ තවත් ඉතා වැදගත්ම කොටසකට. මේ බලන්න සංඛ්‍යා. සංඛ්‍යා කියන කොටසේ ඊළඟට වැදගත්ම කොටස. මම දෙන්නම් ඔබට පුංචි ගැටලුවක්. හරි. මෙහෙම ලියා ගන්නකො. පෙර සංඛ්‍යාවයි පසු සංඛ්‍යාවයි මගේ පැටව දැන් හරි ඒකේ ගැටලුවක් නැහැ. දැන් මෙහෙම આવුත් එකේ සිට පහතෙක් සංඛ්‍යාවල එකතුව සොයන්න. තෙක්. ඔන්න බලන්න. තෙක් මේ පැත්තේ දක්වා මේ පැත්තේ. ඔන්න බලා ගන්න. තවත් මම වචන දෙකක් කියලා දෙනවා. ඔන්න හැමදාම මගේ පැටව වරද්ද ගන්න තැන. දැන් පෙර සහ පසු වචන දෙක හරිනේ. දැන් අද දවසේම සංඛ්‍යාවල උගන්වන්න තියෙන වචන අතර පොඩි හරඹයක් නේ. ඉස්සෙල්ලා පෙර සංඛ්‍යාව පසු සංඛ්‍යාව. දැන් තියෙනවා මෙන්න බලන්න මාර වැඩක්. තෙක් දක්වා. හරි. මේ බලන්න. මගේ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය එකේ සිට පහතෙක් සංඛ්‍යාවල ඓක්‍ය එහෙම නැත්නම් එකතුව කීයද? ඔහොම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ප්‍රශ්නය විහිදලා යනවා පුතේ එකේ සිට 30 31 එකේ සිට 28 29 30 31 දක්වා. හේතුව මොකද්ද? සමහර දවසට පුතේ විභාගයට ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම. මාසෙට දවස් කීයක් තියෙන්නේ? මාසෙට දින තියෙනෝනේ 28 තියෙන මාස තියෙනෝනේ. සාමාන්‍ය වර්ෂයක පෙබරවාරි මාසේ දින 28යි. අධික වර්ෂයක් වුණොත් මගේ පැටව පෙබරවාරි මාසයේ දින 29යි. ඊළඟට තවත් මාස තියෙනවා දින 30න් ඉවර වෙනවා. තවත් මාස තියෙනවා දින 31කින් අවසන් වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් මෙහෙම. එකේ සිට 5 එකේ සිට 10 එකේ සිට 15 එකේ සිට 28 අර මාසික දින තියෙන 28යි. එකේ සිට 28 එකේ සිට 29 එකේ සිට 30 එකේ සිට 31 ඔහොම ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නය බොහොම වැදගත්. ඔබ තරු ලකුණක් දාලා මේ දෙපැත්ත චුට්ටක් සටහන් කරගන්න තෙක් සහ දක්වා කියලා පොතේ පිටු දෙකක දාගත්තා නම් හරි. දැන් පොතේ මේ පැත්තේ පිටුවේ තෙක් අනිත් පැත්තේ පිටුවේ උඩ දක්වා. එහෙම සටහන් කරගත්තම මේක හොඳට ඔළුවට යනවා. ඔළුවට වදිනවා. right හරි.
දැන් මම කියලා දෙන්න හදන්නේ එකේ සිට තෙක් දක්වා සංඛ්‍යාවල එකතු කොහොමද හොයන්න තියෙන්නේ? එකතු කරනවා මේ එකේ සිට පහතෙක්. මතක තියාගන්න මේ පළවෙනි ගන්න. හොඳේ. හරි. එකේ සිට පහතෙක් කියලා කිව්වම මගේ පැටව මොකද්ද කරන්න තියෙන්නේ? එකේ ඉඳලා පහට යනකම් ලියන්න ඕනේ මේ 1 2 3 4 5. මෙහෙම ලිව්වා. අපි එකතු කරගෙන යනවා ඇඟිලි ටික තියෙනවා. කකුල් දෙකේ ඇඟිලි තියෙනවා. ඕනනම් අල්ලපු මේ යාළුවගේ ඇඟිලි ටිකක් තියෙනවා. ළඟ ඉන්න අම්මගේ ඇඟිලි ටිකක් තියෙනවා. ඉතින් ඔය ගණන් කරනවා. මේ කොහොමද? මේ 1යි 2යි 3යි 3යි 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි. එහෙමනේ. එහෙම තමයි සාමාන්‍යයෙන් අපි එකතු කරන්නේ. හැබැයි මගේ පැටව මේක එකතු කරන්න තව ක්‍රමයක් තියෙනවා. ඔන්න බලන්න. තව ක්‍රමයක් තියෙනවා. ඒ පළවෙනි ක්‍රමය. දැන් මේ මම එකතු කරේ මොකද්ද? පළවෙනි ක්‍රමය ඒ මොකද්ද? පිළිවෙලට ඇඟිලි ගණන් කරගෙන ගියා. මොකද්ද? 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි. එහෙමනේ. ඒක තමයි අපි අපේ ලේසි සාම්ප්‍රදායික ක්‍රමය. චිරාගත ක්‍රමය ඕක තමයි. චිරාගත ක්‍රමය කියන්නේ මොකද්ද? චිරාත් කාලයක් තිස්සේ එකතු කරගෙන ආව ඔය විදිහට. හැබැයි දැන් ඕක වෙනස් කරන්න ඕන. ඕන්න බලන්න. තව ක්‍රමයක් තියෙනවා. එකතු කරන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා. 1යි 5යි කීයද? මුල 1යි අග 1යි 6යි. මොන 6යි ගොඩක්. ඊළඟට 2යි 4යි කීයද? 6යි. මැද ඉතුරු වෙන ඕනේ 3. දැන් මේ බලන්න. 6යි ගොඩවල් තියෙනවා දෙකක්. 6යි 6යි 12යි. මැද ඉතුරු වෙන එක 3යි 15යි. එහෙමත් ගන්න පුළුවන්. හරිනේ. දැන් ඔන්න දෙවෙනි ක්‍රමය තමයි මුල ඉලක්කමයි අග ඉලක්කමයි අපි එකතු කරනවා 6. ඊළඟට දෙවෙනි ඉලක්කමයි යට ඉඳලා දෙවෙනි ඉලක්කමයි 4 2යි 4යි 6යි. එතකොට 6 ගොඩවල් දෙකක් තියෙනවා. මැද ඉතුරු වෙන ඕනේ තනියෙන් එක සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාව එකතු කරනවා ඊට පස්සේ 6යි 6යි 12යි 12යි 3යි 15යි. ඒකත් හරි උත්තරේ. දැන් මට ඕන මෙහෙම හදන්න කිව්වොත් බැරි වෙලා හරි කවුරු හරි කෙනෙක් කිව්වොත් විභාගෙදී එහෙම නැත්නම් ටෙස්ට් එකේදී එහෙම නැත්නම් ඔබේ යාළුවෙක් ගෙදර ඉන්න අම්මා තාත්තා කිව්වොත් පුතේ එකේ සිට 100ට යනකම් සංඛ්‍යාවල එකතු හොයන්න. ඉතින් එකේ ඉඳලා 100ට යනකම් සංඛ්‍යාවල එකතු මෙහෙම හොයන්න කිව්වොත් මොකද පුතේ වෙන්නේ? අම්මෝ මාර අමාරුයි අප්පච්චියේ පස්ස වේදනාව වාඩි වෙලා ඉඳගෙන හෙමින් ගණන් කර යනකොට ඉතින් කොහොමද නේ? දුව සනීපයක් දැනෙන්නේ. සනීපද පුතේ එතකොට? අමාරුයි. ඒක අමාරුයි. සර් ඒක නම් කරන්න බෑ. මොන මගුලද මේක? මෙහෙම ගණන් හැදුවොත් එහෙම නැගිටින්න බැරි වෙයි. ඇයි වරු ගණන් එකතු කරන්න බෑ? මෙන්න පුතේ ලේසිම ක්‍රමය. මෙන්න ලේසිම ක්‍රමය. එකේ සිට පහතෙක් කියලා කිව්වම පහට වැඩි ඉලක්කම කීයද? අන්තිම ඉලක්කම. මම තව රහසක් කියනවා මේක කියලා දෙන්න චුට්ටක් මම කියලා දෙන්න පොඩක් කියන්න. දැන් ඔන්න එකේ සිට පහතෙක් කියලා කිව්වම මේ පුංචිම සංඛ්‍යාවක් ගන්න. එකේ සිට පහතෙක් කියලා කිව්වම මේ තෙක් තියෙන හින්දා පහේ සංඛ්‍යාවක් ගන්න. දක්වා කියලා තිබුණොත් අන්තිම සංඛ්‍යාව ගන්නෙ නැහැ. ඔන්න පැටව ඒක චුට්ටක් මතක තියාගන්න. එකේ සිට පහතෙක් කියලා කිව්වම මොකද කරන්නේ? එකේ සිට පහතෙක් කියලා කිව්වම මේ අන්තිම ඉලක්කමත් ගන්නවා. හැබැයි එකේ සිට පහ දක්වා කියලා කිව්වොත් අර පහේ ඉලක්කම ගන්නෙ නැහැ. දක්වා කියන වචනේ තිබුණා. හරි. දැන් අහගන්න. දැන් වෙන අලුත් ක්‍රමයක්. එකේ සිට පහ දක්වානේ මම මේ උත්තරේ මතනවා. උත්තරය ආවේ 15යි වුණා 15ම පැත්තකින් ලියාගන්න. හරිනේ. දැන් එකේ සිට පහතෙක් කියලා කිව්වම අන්තිම ඉලක්කම පහනේ. පහ ලියාගන්න මේක. ඔන්න පහ ලියාගන්න. පහට එකක් වැඩි සංඛ්‍යාව කීයද? මේ අන්තිම සංඛ්‍යාවට එකක් වැඩි සංඛ්‍යාව කීයද මගේ පැටව? 6. ඔන්න 6 ලිව්වා. මේ දෙක ගුණ කරන්න. මේ 5 වරක් 6 6 වරක් 5 කීයද? 30යි. ඒ එන උත්තරේ බෙදන්න දෙකේ. 30 දෙකෙන් බෙදුවම කීයද පුතේ? උත්තරේ 15. උත්තරය 15. මොකද්ද පුතේ ලේසි? මේ ක්‍රමයේද අර තේලියට ඉලක්කම් ලියාගෙන බස් එක වගේ දිගට එකතු කරගෙන එන එකට කුන්දොස්තර මාමා. මොකද කරන්නේ? මේකට වඩා ලේසි ක්‍රමය මේ. පැහැදිලිද මම කියන්නේ? මං හිතනවා පැහැදිලි ඇති කියලා. අපි දැන් සෙල්ලමට තව ගානක් හදමු. ඔන්න මම එකේ සිට පහ දක්වානේ මං කියලා දුන්නේ. මං චුට්ටක් දෙන්නම් ඕන සටහන් කරගන්න. පටස් ගන්න. තප්පරයක්. හරි. දැන් අපි යමු මීට වඩා ලොකු සංඛ්‍යාවකට. ඔන්න
එකේ සිට අපි ගමු අපි සංඛ්‍යාවක් ගමු සාමාන්‍යයෙන් එනම එකක්. ඔන්න එකේ සිට අපි දාමු එකේ සිට ඔබට ටියුට් එක આવොත් ඔබට හදන්න පුළුවන් එකේ සිට 7 තෙක් සංඛ්‍යාවලයි කිය. ඔන්න අපි ගමු එකේ සිට 7ද 10ද 10 ගමු. එකේ සිට ඔන්න මම ගාන වෙනස් කරනවා 10 තෙක් 10 තෙක් සංඛ්‍යාවල එකතුව කීයද? කොහොමද හොයන්නේ? එකේ සිට 10 දක්වා මේ 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න අපිට පුළුවන් වුණා මේවත් එකතු කරලා 2 1 3 3 3 6 6 10යි 10යි 5යි 15යි 15යි 21යි 21යි 7යි 28යි 8යි ඔහොම එකතු කරගෙන දිගට යන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ අනිත් ක්‍රමය මොකද්ද? මුල එකයි අග එකයි. දෙවෙනි එකයි අන්තිම දෙවෙනි එකයි. 3යි 8යි. 4යි 7යි. 5යි 6යි. දැන් අපි මේක කරමු. 10යි 1යි 11යි. මේ හැමතැනම ඉන්නේ 11යි 11. මේ හැමතැනම 11යි 11. මෙතනත් 11යි. මොන බලන්න නැද්ද කියලා. එකතු කරලා බලන්න 11යි. මෙතනත් එන්නේ 11. මේ බලන්න 2යි 9යි 11යි. 8යි 3යි 11යි. 5යි 6යි කීයද බඩ 11යි. එතකොට බලන්න 11 ගොඩවල් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. 11 ගොඩවල් කීයද? 5ක් තියෙනවා. 11 වරක් 5 කීයද පුතේ? ඕන කෙනෙක් දන්නවා. 11 වරක් 5 කීයද පුතේ? 55යි. හරිනේ. බලන්න හරිද කියලා. 11 වරක් චක්‍රය මම දැක්කා. මේ කවුරු හරි කියලා දෙනවා 11 වරක් චක්‍රේ මේ අමුතු විදියකට. ඉතින් පුතේ 11 වරක් චක්‍රේ අමුතු විදියට ඉගෙන ගන්න දෙයක් තියෙනවද? මං හරිම විරුද්ධයි පුතේ. චක්‍රේ පාඩම් කරන ලේසි ක්‍රම ඉගෙන ගන්නම එපා. චක්‍රේ මං අද කියලා දෙන ඔන්න තව වැදගත් දෙයක්. කවුරු හරි ගුරුවරයෙක් චක්‍රේ උගන්වනවා නම් ලේසි ක්‍රමයකට කියලා ඒ ගුරුවරයා කිසිම දෙයක් දන්නේ නැහැ. ගණිතයේ විෂයේ එයාගේ ඉගෙන ගන්න දෙයක් නැහැ. පුතේ අපි ඉගෙන ගන්න පුළුවන් ලේසි ක්‍රම තියෙනවා ගණන් හදනකොට. දැන් මේ කියලා දෙන්නේ ලේසි ක්‍රමයක්. හැබැයි චක්‍රේ යම් කිසි කෙනෙක් කියලා දෙනවා නම් යම් ගුරුවරයෙක් ලේසි ක්‍රමයකට ගන්න කියලා වෙන මේ මැංගිලි හරි මොනවා හරි එකක් එයාට ඉස්සරහට යන්න බෑ. මොකද හේතුව පටස් ගාලා ගන්න පුළුවන් වෙන උත්තරේ 8 වරක් 64යි. 5 වරක් 5 25. එහෙම එන්න ඕන. පටස් ගාලා උත්තරේ එන්න ඕනේ. එතකොට තමයි අපිට ස්පීඩ් එකට ගණන් හදන්න පුළුවන් වෙන්නේ. එහෙම අය තමයි අර මම කිව්වේ පයිලට්ලා වෙන්නේ, ඉංජිනේරුවෝ වෙන්නේ, ડોක්ටර්ස්ලා වෙන්නේ ඒ වගේ අය. අර ලේසි ක්‍රමයට හුරු වෙන දරුවෝ තමයි කොන්දොස්තරලා වෙන්නේ. ඊළඟට මේසන් වැඩ කරන අය වෙන්නේ, වඩු වැඩ කරන අය වෙන්නේ. ඒගොල්ලෝ ලේසි ක්‍රම හොය ඇන ගහ යන්තම් තප්පි කර කර එහෙම යනවා. ඒ නිසා කවදාවත් කිසිම ගුරුවරයෙක්ගෙන් චක්‍රයට විතරක් ලේසි ක්‍රම ඉගෙන ගන්න එපා. කවුරු හරි කෙනෙක් එහෙම කියලා දෙනවා නම් ඒ ගුරුවරයා ළඟට කිසිම තේරුමක් නැහැ. එහෙම අයත් එක්ක අපිට ගමනක් නැහැ. මේ බලන්නකො 11 5 55. දැන් බලමු අපි අපේ ලේසි ක්‍රමය මොකද්ද? 10. අන්තිම ගාන 10. 10ට එකක් වැඩි සංඛ්‍යාව කීයද? 10ට එකක් වැඩි සංඛ්‍යාව 11. 11 වරක් 10 කීයද? 11 වරක් 10යි. දැන් 11 වරක් 10යි. 10 11. කීයද පුතේ? 11 වරක් 10 පුළුවන් ලේසි. පටස් ගාලා කියන්න පුළුවන්. දැන් නිකන් බලන්න දැන් 11 වරක් 10යි. දැන් 11 වරක් 5 55යි. 11 වරක් 2 22. එහෙමනේ 11 වරක් 10යි කීයද? ඕන ගුණ කරලා පේනවද? ඕන 10 වැඩි කරා 11යි. ඔන්න බලන්න 11 වරක් චක්‍රය අමාරු නම් මෙහෙම ගුණ කරලාත් බලන්න. 1 වරක් බිංදුව බිංදුවයි. 1 වරක් 1 1යි. 1 වරක් බිංදුව බිංදුවයි. 1 වරක් 1 1යි. කීයද? 110යි. 11 වරක් චක්‍රේ 10න් ගුණ කරලා තවත් ලේසි ක්‍රමයක් මොකද්ද? මේ බිංදුව පැත්තකින් දාගෙන මේ 11 මෙතනින් ලියන්න. 110යි. දැන් මොකද කරන්නේ? මේ 110 දෙකෙන් බෙදන්න. 110 දෙකෙන් බෙදන්න පුළුවන්. ඕන තරම් බෙදන්න පුළුවන්. 11 වරක් චක්‍රෙත් පුළුවන් 10 වරක් චක්‍රෙත් පුළුවන්. 11 වරක් 10 10 වරක් 11 10 වරක් 10 100යි 10 වරක් 11 110යි. ඕක අමාරු දේවල් වෙන්නේ. එතකොට 110 ආවනේ උත්තරේ. ඒක දෙකෙන් බෙදමු. කීයද පුතේ එන්නේ උත්තරේ? 55. ඕනම් බෙදලා පෙන්නන්න ඕනද? මෙන්න 110 බෙදීම 2. එකට දෙකේ ගොඩවල් නැහැ. ඒ නිසා මම පහර දෙනවා මේ දෙන්නම එකට තියලා 11ට දෙකේ ගොඩවල් 5යි. දෙවරක් 5 10යි. ඉතුරු එක මේ යාළුවා ළඟට ගියා. එයා අල්ලගෙන ඇදගෙන ආව මෙතෙන්ට බිඳුවයි. 10ට දෙකේ 5යි. දෙවරක් 5 10යි. 10න් 10ක් බිඳුවයි. උත්තරේ කීයද? 55. දැන් බලන්න පුතේ අර ඇඟිලි ගණන් කර කර මෙහෙම හදන එකද ලේසි. මේව යා කර කර හදන එකද ලේසි. එහෙම නැත්නම් අග සංඛ්‍යාව ලිව්වා මෙතනින්. අග සංඛ්‍යාවට එකක් එකතු කරලා ඊට පැත්තෙන් ලිව්වා. ඒ දෙක ගුණ කරලා එන උත්තරේ දෙකෙන් බෙදුවා. උත්තරේ 55යි. පැහැදිලිද පුතේ? රයිට් මම තප්පරයක් දෙනවා. ඒකත් සඳහන් කරගන්න අවශ්‍ය දරුවෙක් ඉන්නවා.
හරියට පැටවු මං හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා. දැන් ඉතින් අර වගේ මට අඳින්න දෙයක් නැහැ. ඔබට කිව්වොත් මම පටස් ගාලා ගානක් හදන්න කියලා ඕන මම දැන් තරගයක් පටන් ගන්න හදන්න. හරිනේ? දැන් හදන්න ඕන මේ විදිහට. එක් කියලා තිබුණොත් අන්තිම සංඛ්‍යාවට එකක් එකතු කරන්න. අන්තිම සංඛ්‍යාව මෙතන ලියන්න ඒ දෙක ගුණ කරන්න උත්තරේ දෙකෙන් බෙදන්න. එච්චරයි. බලමු දැන් අපි. බලමු අපි. ඔන්න ගානක් මම දැන් දෙනවා. ලියා ගන්න පැටව. එකේ සිට අපි ගමු අපි ලේසියෙන් දෙන්නද? 8. 8 තෙක්. එකේ සිට 8 තෙක් සංඛ්‍යාවල එකතු සොයන්න. එකේ සිට 8 තෙක්. මම දන්නවා හදන විදිය 8 තෙක්නේ. එහෙනම් 8 ලියාගත්තා. ගුණ කර 8ට වැඩි සංඛ්‍යාව කියන්නේ 9. බලන්න 8 වරක් 9. 9 වරක් 8. 8 වරක් මම කියන්නේ 8 වරක් 10 නම් 80යි. 9 කීයද එතකොට? පුළුවන් නේ? 8 වරක් 9 8 වරක් 10 නම් 80යි. එතකොට 8 වරක් 9 ඔව් 72යි. දැන් මොකද කරන්නේ? උත්තරේ බෙදන්න දෙකකින්. 72 බෙදන්න දෙකකින්. 4 දෙකේ ගොඩවල් 3යි දෙවරක් 3 6යි. ඉතුරු එකක් මෙයා ගත්ත මෙතෙන්ට 12ට දෙකේ ගොඩවල් කීයද? 6යි දෙවරක් 6 12යි 12න් 12 බිඳුවයි. කීයද පුතේ? 36යි. උත්තරය 36යි. බලන්න උත්තරේ 36යි නේද? මම හිතන්නේ දැන් පැටවුන්ට හොඳට තේරෙන්නේ නැති ඔන්න තෙක් කියන සංඛ්‍යාව කොහොමද තෙක් කියන වචනේ පාවිච්චි කරලා ගණන් හදන්න කියලා. පැහැදිලිද? දැන් ෆිසිකල් ක්ලාස් එකේ නම් මට ළඟට ගිහිල්ලා වටේ රවුමක් කැරකිලා එනකොට මට බලා ගන්න පුළුවන් අපේ පැන්සෝ ටික කොහොමද වැඩේ යන්නේ කියලා. දැන් මගේ ආදරණීය පැටවුන්ට ගණන් කියලා දෙනකොට මගේ අම්මා තාත්තා ළඟින් ඉන්නවා. දැන් බලන්න දරුවට මං කියපු දේ තේරුණාද කියලා. සමහර අය වටපිට බලනෝනේ. දැන් ගෙදර ඉන්නකොට අම්මා හරි තාත්තා හරි ළඟින් ඉන්නකොට දරුවා ඒ කෙරේ හොඳ අවධානයෙන් ඉන්නවා. මං කිව්වනේ ඕනම දෙයක් දිනින්න පුළුවන් හොඳ සිහිය තියෙනවා. දවසක් මටත් සිහිය නැතුණානේ. මං දවසක් පුතේ දැන් කාර් එක නැගලා යනවා. යනකොට මම ටික දුරක් යනකොට මගේ දිහා කට්ටිය බලනවා. පස්සේ බලනකොට මට අමතක කළා මං හෙල්මට් එක දාගෙන. ලැජ්ජායි බෑ මං ටක් ගාලා හෙල්මට් එක අරගෙන එහා පැත්තේ ෂීට් එක උඩින් තිබ්බා. මේ ඇයි ඉතින් කට්ටිය බලමු මේ මොකද හෙල්මට් එක දාගෙන යන්නේ කියලා. ඒගොල්ලෝ හිතුවක් දන්නේ නිකන් රේස් පදින කට්ටියත් එහෙමනේ හෙල්මට් දාගෙන යන්නේ. මම ඉතින් හිතුවා කමන්නේ කට්ටිය හිතන්නේ නැති මේක රේසින් කාර් එකක් කියලා. එහෙම හිතයි කියලා මම ඉතින් හිත හදාගෙන ආවේ. මොකද කරන්නේ? සිහිය නැති වුණාම මොන්න බලන්න වෙනද? සිහිය නැති වුණාම තමන් ඉන්නේ කොතනද කියලා මතක නැහැ. ඉන්න හොඳ සිහියෙන් මට එහෙම වුණාට මට දැන් වයසයි. මගේ පැටවුන්ට එහෙම වයස නැහැනේ. හරි. එහෙනම් ඉක්මනට හදමු. මම දෙන ගාන. මම තව එක ගානක් කියනවා. මිනිත්තුවක් දෙන්නේ නැහැ පුතේ. මිනිත්තුවක් දෙන්නේ නැහැ. මේ ගාන 50 ගානක්. 1 සිට 30 සංඛ්‍යාවල එකතුව කීයද? 50 ගාන හදා. ෆිනිෂ්. ඔව් පුතේ උත්තරේ ඇවිල්ලා තියෙන ගොඩක් අයට. සුපිරි අප්පා දැන් හරි. දැන් බැරි වෙලා හරි මගේ පැටව අර අපි අපේ චිරාගත ක්‍රමයට පාරම්පරික ක්‍රමයට හැදුවා නම් මොකද වෙන්නේ? 1 සිට 30 දක්වා ලියනවා. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15. ඔහොම ගියා නම් එහෙනම් පුතේ 1 ඉඳලා 30 දක්වා එකතු කරන්න මාර අමාරු වෙන්නේ. දැන් හදන්න පුළුවන් මොකද ක්‍රමය? අන්තිම සංඛ්‍යාව 30. 30 ලිව්වා. මෙන්න අන්තිම සංඛ්‍යාව කීයද? 30 ලිව්වා. ඒක වැඩි කරා 30ට එකක් වැඩි සංඛ්‍යාව 31. ඔන්න අපි මෙහෙම එකතු කරමු. මෙහෙම වැඩි කරමු. දැන් ඉලක්කම් දෙකේ සංඛ්‍යාවෙන් ගුණ කරන විදිය බලා ගන්න. ඉස්සලා එකෙන් එක් වරක් බිංදුව බිංදුවයි එක් වරක් තුන තුනයි. හරිනේ. ඊට පස්සේ තුනෙන් ගුණ කරමු. තුන් වරක් බිංදුව බිංදුවයි තුන් වරක් තුන 9යි. දන්නවනේ පුතේ. මේවා කලින් කියලා දීලා තියෙන්නේ. මේ බිංදුව මෙතන ලිව්වා 3යි බිංදුවයි 3යි මේ 9 මෙතෙන් ගන්න. 930යි. දැන් 930 මොකද කරන්නේ? දෙකෙන් බෙදනවා. ඔන්න දෙකෙන් බෙදුවා.
9 දෙකේ ගොඩවල් 4යි දෙවරක් 4 8යි ඉතුරු එකක් මේ 9 හිමීට ආගෙන ආව මෙතෙන්ට දැන් කීයද පැටව 13යි 13 දෙකේ ගොඩවල් 6යි දෙවරක් 6 12යි ඉතුරුයි එකක් මෙයා වැඩේ ඉවර නැහැ මේ බිඳුව ඉන්නවා එයා අල්ලගෙන ඇදගෙන ආව මෙතෙන්ට දැන් කීයද පැටව 10 10ට දෙකේ ගොඩවල් 5යි දෙවරක් 5 10යි 10න් 10ක් බිඳුව උත්තරේ කීයද 465යි කියලා සුපිරියට උත්තරේ දාලා උජාරුවට ඉන්න පුළුවන්. දැන් ඉතින් ඔබ ගෙදර ගිහිල්ලා නිකන් කියන අම්මට ඔබ ගෙදරදී අම්මට කියන අම්මට හරි තාත්තට හරි තාත්තේ එකේ සිට 31 දක්වා ඉලක්කම් වල එකතුව කීයද? තාත්තා එච්චර කල්පනා කරන්නේ නැතුව තාත්තා දන්නේ නැතුව නෙවෙයි හොඳේ. අම්මා තාත්තා දන්නේ නැතුව නෙවෙයි තාත්තා එච්චර කල්පනා කරන්නේ නැතුව කිය කොලයක් ගේන්න. කියමු 1 2 1 2 3 3 3 6 6 10 මොහොම දැන් යන්න ගන්න. තාත්තට කියන්නේ මේ තාත්තේ මන් දන්නවා සුපිරි ක්‍රමයක්. මොකද්ද? 30ට ඉන්නේ 30 ලියාගන්න. ඒකට එකක් වැඩි සංඛ්‍යාව 31. දෙක ගුණ කරා. උත්තරේ 930යි. 930 බෙදාන දෙකකින්. උත්තරේ කීයද? 465යි. දැක්කනේ පැටව. ඔන්න තෙක් දක්වා සංඛ්‍යාවල ලේසි ක්‍රමේ. එතකොට ඒක අල්ල ගන්න. මේවට ලේසි ක්‍රම පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි චක්‍රයට නම් ලේසි ක්‍රම පාවිච්චි කරන්න යන්න එපා. දැන් අපි යමු ඇති. තව එකක් ඕනද? එපා. පුතේ වෙලාව මදි අපිට. දැන් අපි යමු දක්වා කොටස. 465නේ හරි. දැන් දක්වා කොටස. දැන් අපි ඔන්න තෙක් හරි. දක්වා කරන්නේ කොහොමද? දක්වාත් ඒ වගේ තමයි. මහලොකු දෙයක් නෑ. මේකම අනිත් පැත්ත. එකම කාසියේ දෙපැත්ත. එකම කාසියේ දෙපැත්ත මැනිකේ ඒකෙත් එහෙමයි. මෙන්න බලන්න. එකේ සිට ඔන්න මගේ පළවෙනි ප්‍රශ්නේ. එකේ සිට 5 දක්වා සංඛ්‍යාවල එකතු. සංඛ්‍යාවල එකතුව සොයන්න. එකතුව. හරි. හොයමු අපි. අපේ පුරුදු විදිය මොකද්ද මැනිකේ? කියන්න පුතා. පුරුදු විදිය මොකද්ද? 1යි 5යි දක්වානේ. එකේ සිට ලිව 5 දක්වා 1 2 3 4 5. 5 ලියනවද මැනිකේ? මේ 5 අපි ලියනවද? දක්වා කියන හින්දා දක්වා තියෙන නිසා අපි 5 ලියන්නේ නැහැ. ඒ වුණාට 5 දක්වා කියලා තියෙන හින්දා මේක ලියමුකෝ. දැන් 5 දක්වා කියලා තියෙනවනේ. ඒ නිසා 5 ලියමු. එතකොට වරදින්නේ නැහැ. හොඳයි? දැන් ඔන්න 5 දක්වානේ තියෙන්නේ. දක්වා වෙනකොට අන්තිම ඉලක්කම ගන්න නැහැ. ඒක ඔළුවේ තියාගන්න. හැබැයි මේ ගාන හදන්න ලේසියට මෙහෙම කරමු. මොකද්ද? දැන් අපි පුරුදු විදියට එකතු කරමු. 5 දක්වා කියලා සංඛ්‍යාවල එකතුවනේ ගන්න. එතකොට 5 ඉලක්කම ගන්නෙ නැහැ. එතකොට මේ ටික එකතුවනේ ගන්න අපි. දැන් අපි එකතු කරමු 2 1 3 3 3 6 6 4 10. උත්තරේ 10යි. ඔන්න ඕකනේ උත්තරේ. දැන් අපි බලමු මේ ක්‍රමයට එනවද කියලා. දැන් මගේ ක්‍රමයට අන්තිම ඉලක්කම කීයද 5. ඔන්න 5 ලියමු. ඒක ගුණ කරන්න ඕන මැනිකේ. ඔන්න බලන්න. 5ට එකක් අඩු සංඛ්‍යාවෙන්. ඔන්න ඒ මොකද්ද කිව්වේ? මේ බලන්න. මෙතන කිව්වේ අන්තිම සංඛ්‍යාව 30නේ. 30 ගුණ කරානේ 30ට එකක් වැඩි සංඛ්‍යාවෙන්. දක්වා කියන කොටසදී මගේ පැටව හොඳට බලා ගන්න. දක්වා කියනකොට 5 ඉලක්කම ලියන්න. ඒක ගුණ කරන්න ඒකට එකක් අඩු සංඛ්‍යාව කීයද? 4. ඔන්න ගුණ කරා. 5 වරක් 4 20යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ උත්තරේ දෙකෙන් බෙදන්න. 20 දෙකෙන් බෙදන්න. 20 දෙකෙන් බෙදුවම කීයද? 10යි. ඔන්න මේ උත්තරේ නේ. 20 දෙකෙන් බෙදුවම කීයද? 10යි. ඕනනම් දීර්ඝ විදිහට බෙදනකොට ඕන මේ විදිහට බෙදන්න. නැත්තම් කෙනෙක් දැක්කොත් ඒක හොඳ නැහැ. 20 බෙදීම 2 දෙකට දෙකේ ගොඩවල් 1යි දෙවරක් 1 2යි දෙකෙන් දෙකක් බිඳුවයි මේ බිඳුව ගත්ත බිඳුවට දෙක වෙනයි බිඳුවයි දෙවරක් බිඳුව බිඳුවයි බිඳුවෙන් බිඳුවයි උත්තරේ කීයද පැටව 10යි. මොකද්ද ලේසි? අර ඇඟිලි ගණන් කර කර හදන එකද මේ ක්‍රමයේද? මේ ක්‍රමයේද හදන එක ලේසි? මේකද? ඔබ දන්නවා මේ ක්‍රමය තමයි ලේසි. හැබැයි චූටි වෙනසක් තියෙනවා. මොකද්ද මගේ පැටව? දක්වා කියලා තිබුණොත් අන්තිම සංඛ්‍යාව 5නේ. 5 ලියාගෙන ඒක ගුණ කරන්න ඕන 5ට එකක් අඩු සංඛ්‍යාවෙන් 5 වරක් 4 20යි. ඊට පස්සේ එන උත්තරේ මගේ පැටව හොඳට මතක තියාගන්න. එන උත්තරේ දෙකෙන් බෙදන්න. ඔන්න උත්තරය ඇවිල්ලා. දැන් මේ බලන්න 2 1 3 3 3 6 6 4 10. ඒතර 5 ගන්නෙ නැහැනේ.
දක්වා කියනකොට පහ ගන්න නැහැ. ඊට උඩින් සංඛ්‍යාවල එකතුව තමයි ගන්න. එකතුව කීයද 10යිනේ. උත්තරය ඇවිල්ලා. ඉතින් ලේසි. දැන් හරි. දැන් එනම් හරි. කොටස් ගාලා ලියා ගන්න. නැත්තම් දරුවන්ට මේ දවස්වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ටියුට් එක දුන්නොත් පුතේ වැඩි වෙලා නැහැ අපේ ක්ලාස් එකට තා පොඩි වෙලාවයි තියෙන්නේ. මතක තියාගන්න පුතේ මේ සිද්ධාර වැඩමුළුවේදී අතිශය වැදගත් ගණන් ටික කියලා දෙන්නේ අපිට කයිවාරු ගන්න වෙලාව නැහැ. ඒ නිසා තව පැය භාගයක් වගේ වෙලාවක් මම ගන්නෙ. ඔබ මතක තියාගන්න මේකෙන් උපරිම ප්‍රයෝජන නෙලා ගන්න. මට මතකයි ගොඩක් ඈත පළාත් වල අය නුවරඑළිය ඊළඟට කොළඹ නුගේගොඩ මේ කොහෙද මේ මට හිතා ගන්නත් බැරි පැති වලින් කතා කරලා කිව්වා මේ වැඩසටහන ගොඩක් හොඳයි කියන එක. දැන් මෙතන ඉන්නව දැනටත් 2300කට ආසන්න පිරිසක් 2300 එහා ළමයි ප්‍රමාණයක්. ඔබ 2300ක් අතර එක්කෙනෙක්. මතක තියාගන්න 2300ක් අතර එක දරුවෙක් ඔබ. ඒ නිසා මතක තියාගන්න ඔබත් එක්ක තවත් ඉන්න මහ විශාල ප්‍රමාණයක් විභාගයට ලියන්න වෙනවා 3,54,000ක් එක්ක 3,50,000ට වැඩි ප්‍රමාණයක් එක්ක. එතකොට ඒ 3,50,000න් ඔබ දක්ෂයෙක් වෙනවා නම් අර 25,000ක ගොඩට ඔබ හරි. දැන් අපි යමු තව ගානක් හදන්න. අපි බලමු මේ වගේම තව එකක් 1 සිට 5 දක්වා නෙවෙයි. දැන් අපි ගන්නවා 1 සිට 10 දක්වා. අර වගේමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. අර අන්තිම සංඛ්‍යාව එකතු අපි ගන්නෙ නැහැ. ඔන්න 1 සිට 10 දක්වා. හදමු. පටස් ගාලා හදන්න 1 සිට 10 දක්වා කොහොමද හදන්නේ? හරි මං කියන්නේ. මං කිව්වොත් එහෙම මේ අපරාධනේ. ඒ ගාන අපරාධ. පටස් ගාලා හදමු. හරිනේ දැන් අපි හදමු 1 සිට 10 දක්වා කියනකොට 10 ගන්නෙ නෑ ඒ වුණාට අපි ක්‍රමයක් දන්නවා 10 සංඛ්‍යාව ලිව්වා ගුණ කරනවා 10ට එකක් අඩු සංඛ්‍යාව 9 බලමු 10 වරක් 9 කීයද 90යි 90 බෙදමු දෙකෙන් 90 දෙකෙන් බෙදමු 9ට දෙකේවා කීයද 4යි දෙවරක් 4 8යි ඉතුරු එකක් මේ බිඳුව මෙතෙන්ද ගත්තා 10ට දෙකේ ගොඩවල් 5යි දෙවරක් 5 10යි 10න් 10ක් බිඳුවක් උත්තරයක් පැටවු 45 බලන්න පුතාලා 45 ආවද කියලා. උන 45 වුණා. ඇත්තටම ඔබ දක්ෂයෙක්. හරි. දැන් අපි තව ගණනක් හදමු. තව එක ගණනක්. 1 සිට මොන දෙවෙනි ගාන ඉක්මනට ලියා ගන්න. 1 සිට 20 දක්වා.